श्रद्धावंत वासनावंत पिन्नात्नी ඔබට අද අපි කියලා දෙන්නේ විශේෂ කාරණාවක්. ඒ තමයි ඔබට මාතෘකාව පේනවා ඇති. ඒ තමයි වෙසමුණි දෙවියන්ගෙන් දේව ආකර්ෂණය සහිත වරමක් ලබා ගන්නේ කොහොමද කියන එක තමයි අපි ඔබට කියලා දෙන්නේ. ඒ කියන්නේ වෙසමුණි දෙවියන්ගේ දේව ආකර්ෂණය ලබා ගන්නේ කොහොමද? වෙසමුණි දෙවියන්ගෙන් උදව් උපකාර ලබා ගන්නේ කොහොමද කියන කාරණය අද අපි ඔබට කියලා දෙනවා. එතකොට දැන් අපි ඔබට කියලා දීපු මේ දේශනා මාලාව මුල ඉඳලා ඇහුවනම් ඔබ දන්නවා මේ මනුස්ස ලෝකේ කාටවත් සක්‍ර දෙවියන්ගෙන් වරන් ලැබෙන්නේ නැහැ. ඒ වගේම වෙසමුණි රාජ්‍යරුවන්ගෙන් වරන් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ දෙවිවරු දෙන්නගෙන් වරම් ලැබිච්ච අය මේ මනුස්ස ලෝකේ නැහැ. මිනිස්සු අතර නැහැ. ඒ දෙවිවරු දෙන්නගෙන් පින්නාත්නි වරම් ලැබෙන්නේ මේ පෘථුවියේ ඉන්න බෝමාටු දේවතාවුන් වහන්සේලාට. ඒ කියන්නේ ප්‍රාදේශීය දෙවි දේවතාවුන් වහන්සේලාට තමයි වරම් ලැබෙන්නේ. හැබැයි මේ සක්‍ර දෙවියන්ගෙන් දේව ආකර්ෂණය දේව පිහිට අපිට ලබා ගන්න පුළුවන් ආකාරය මං කලින් වීඩියෝ එකකින් ඔබට කියලා දුන්නා. අද කියලා දෙන්නේ වෙසමුණි දෙවියන්ගෙන් කොහොමද දේව ආකර්ෂණය ලබා ගන්නේ? දේව වරමක් ලබා ගන්න. එතකොට අපි ඔබට මෙවුවා කියලා දෙන්නේ මේ ලෝකෙට පහළ වෙච්ච අසහාය ශාස්ත්‍රූන් වහන්සේ. ගෞතම බුදුරජාණන් වහන්සේ භාවනා කරලා හිත දියුණු කරලා ඒ දෙවිවරු සම්බන්ධව ඒ දිව්‍ය ලෝක සම්බන්ධව සියලුම ලෝක අවබෝධ කරලා ඒක නිසා උන්වහන්සේට කියනවා ලෝකවිදු සියලු ලෝක අවබෝධ කරපුවා. දේශනා කරපු දේශනාවලින් උපුටලා ගන්න කාරණාවලින් තමයි මේ කරුණ අපි ඔබට ඉස්මතු කරලා දෙන්නේ. ඒ මොකද අපි මේ කරුණ ඔබට ඉස්මතු කරන්නේ ත්‍රිපිටකයේ. ත්‍රිපිටකයේ දෙවිවරු සම්බන්ධව දේශනා කරපු දේශනාවල ඒ කරුණ අරගෙන තමයි මේ කරුණ ඉස්මතු කරන්නේ. ඒකට හේතුව තමයි ඔබට මේ දෙවිවරු සම්බන්ධව දිව්‍ය ලෝක සම්බන්ධව කියලා දෙන ගිහි පිරිසක් මේ ලංකාවේ ඉන්නවා. එතකොට ඒ අය ඒවා කියලා දෙන්නේ මේ භාවනා කරලා හිත දියුණු කරලා දිවසින් දැකලා හිම නෙමෙයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකෙට පහළ වුණ අසහාය නායකයෙක්. ඉතින් උන්වහන්සේ හිත දියුණු කරලා හරියටම ඒ තොරතුරු දේශනා කරලා තියෙනවා. ඉතින් ගිහි ජනතාවට අපේ රටේ බෞද්ධ ජනතාවට ඒ තොරතුරු හරියට ලැබෙන්නේ නැහැ. නිවැරදිව ලබා ගන්න ක්‍රමයක් නෑ. මොකද පාලි භාෂාව දන්නේ නෑ. ත්‍රිපිටකය දන්නේ නෑ. ඉතින් ඒක නිසා අපි මේ කාරණා ඔබට ත්‍රිපිටකය ඇසුරු කරගෙන අපි ඔබට විස්තර වශයෙන් කියලා දෙනවා. එතකොට මේ දේශනා අහද්දී ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි ඔබ මේ තාක් ඒ ලෝක ගැන ඒ දෙවිවරු ගැන ඒ වගේම වරම් සම්බන්ධව ඔබ ආපු දේවල් සත්‍යද? ඔබට කියපු දේවල් සත්‍යද?
ඒවා බොරුද කියන කාරණා ඔබට තේරුම් ගන්න පුළුවන්කම ලැබේ. ඊට පස්සේ ඔබට අසත්‍ය බැහැර කරන්න පුළුවන්. අසත්‍ය බැහැර කළා සත්‍ය ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අපේ මේ දේශනා එකේ ඉඳලා පිළිවෙලට අහන්න ඕනේ. අපි පිළිවෙලට තමයි කියලා දීලා තියෙන්නේ. එතකොට ඔබට කවුරුවත් රවට්ටන්න බෑ. කාටවත් ඔබ රවට්ටන්න බෑ. ඔබ හරි ක්‍රමේ දන්නවා. දැන් අපි ඔබට කලින් කියලා දුන්නා සක්‍ර දෙවියන්ගෙන් ආකර්ෂණයක් ගන්න කොහොමද? එතකොට දේවාල දාන්න ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම වෙසමුණි දෙවියන්ගෙන් දේව ආකර්ෂණය ගන්න කොහොමද? ඔබට දේවාල දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට නියම ඒ කියන්නේ මේ ලෝක ධාතුව තුල ඉන්න නියම දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් දේවතා ශක්ති මේ දේව ශක්ති මේ වරම් මේ ආකර්ෂණ ශක්ති ඔබට ලබා ගන්න පුළුවන් ක්‍රමය තමයි අපි ඔබට මේ දේශනා ඇසුරෙන් ඉස්මතු කරලා පෙන්වන්නේ. ඉතින් අද අපි කිය වෙසමුණි දෙවියන්ගෙන් දේව ආකර්ෂණය ලබා ගන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් ඒ සඳහා අපි ත්‍රිපිටකයේ තුල තියෙන එක දේශනාවක් අරගන්නවා. ඒ තමයි ආටානාටිය සූත්‍ර දේශනාවේ මේ විදියට බුදුරජාණන් වහන්සේ ළඟට වෙසමුණි දෙවියෝ ඇවිල්ලා මෙන්න මෙහෙම කාරණාවක් කියනවා. මොකද්ද කියන්නේ? වෙසමුණි රජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා මෙන්න මෙහෙම කියනවා. කොහොමද කියන්නේ? ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වණක් පිරිස ඉන්නවා. කවුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ සිව්වණක් පිරිස කෙරෙහි අපහැදිලා ඉන්න අමනුෂ්‍ය කොට්ටාස ඉන්නවා. ඉතින් මේ සිව්වණක් පිරිසට මේ අමනුෂ්‍යෝ කරදර කරනවා කියනවා. ඉතින් අන්න එහෙම කරදර කරද්දී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසගේ ආරක්ෂාව පිණිස රැකවරණය පිණිස මේ ආටානාටිය සූත්‍රය ඉගෙනගෙන මතක තියාගෙන කටපාඩම් කරගෙන සජ්ජායනා කරන්න කියනවා. ඒ කියන්නේ හඬ නගා කියන්න කියනවා. එතකොට වෙසමුණි රජුරුව ඇතුළු ඒ සතරවරන් දෙවියන්ගින්න යක්ෂ සේනාධිපතිවරු ඒ සිව්වණක් පිරිස ආරක්ෂා කරනවා රැක බලා ගන්නවා කියලා කියනවා. ඉතින් ඒ කාරණේ ඔබ දන්නවා. ඔබ අහලා තියෙනවා. ඉතින් මේ කාරණේ ඔබට ආටානාටිය සූත්‍ර දේශනාව අරගෙන කියවලා බලන්නත් පුළුවන්. එතකොට පින්නාත්නි වෙසමුණි දෙවියෝ මොකක්ද කියන්නේ? මේ බුද්ධ ශාසනයේ ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස තමයි කියන ආරක්ෂා කරන්නේ. රැක බලා ගන්න. කවුද? සතර වරන් දෙවිවරු ඇතුළු මැති ඇමතිවරු, ඒ වගේම ප්‍රාදේශීය නායකයෝ, ගම්භාර දෙවිවරු, යක්ෂ සේනාධිපතිවරු සියලු දෙනාම මේ ආරක්ෂා කරනවා කියනවා. කවුද ආරක්ෂා කරන්නේ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස. ඔන්න එහෙනම් අපි එතනින් තේරුම් ගන්නවා මේ වෙසමුණි රජුරු ඇතුළු සතර වරන් දෙවියෝ මේ පෘථිවි වාසී ප්‍රාදේශීය දෙවිවරු
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ආරක්ෂා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලාම කියලා තියෙනවා. එහෙනම් කාවද ආරක්ෂා කරන්නේ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වරක්. එහෙනම් අපි මෙතන භික්ෂු භික්ෂුණී කියන ඒ දෙපිරිස අයින් කරනවා. දැන් අපි මේක ගිහි අයට තමයි කියලා දෙන්නේ. එතකොට උපාසක උපාසිකා පිරිසව ආරක්ෂා කරනවා, රැක බලා ගන්නවා. කවුද ආරක්ෂා කරන්නේ? උපාසකයෝයි උපාසිකාවෝයි. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ සතරවරන් දෙවිවරු ඇතුළු ඒ මැති ඇමතිවරු, ප්‍රාදේශීය නායකයෝ, යක්ෂ සේනාධිපතිවරු වෙසමුණි රජ්ජුරුවෝ යටතේ තමයි ඉන්නේ. එහෙනම් වෙසමුණි රජ්ජුරුවෝ මේ කාරණේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියලා වැඩි දවසක් නැහැ. වැඩි දවසක් නැහැ. මොකද චාතුම් මහරජිකේට ආයුෂ මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් එක දවසයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 2500යි. එතකොට මාස ගාණක් වෙන්නේ. එහෙනම් මේ කාරණේ කියලා. එහෙනම් කෙලින්ම වෙසමුණි රජුරුව ඇතුළු මේ පෘථුවිය අසුරු කරගෙන ඉන්න බෝමාටු දෙවිවරුන්ගේ ආරක්ෂාව රැකවරණේ ලැබෙනවා කාටද? ආකර්ෂණීය ලැබෙනවා කාටද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එහෙනම් දැන් මෙන්න මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස කවුද කියලා අපි හරියට ඉගෙන ගන්න ඕනේ. දැන් භික්ෂු භික්ෂුණී කියන්නේ ඔබ අහලා තියෙනවා කවුද? දැන් භික්ෂුවක් කියන්නේ භික්ෂුණියක් කියන්නේ. එතකොට පැහැදිලිවම පිරිසිදු පැවිද්දක් සහිතව උපසම්පදා සීලය ආරක්ෂා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගي ගමන් කරන, ඒ කියන්නේ නිවන ඉලක්ක කරගෙන මේ සීල සමාධි ප්‍රඥා දියුණු කරමින් යන අයට තමයි භික්ෂු භික්ෂුණී කියලා කියන්නේ. එතකොට ඒකේනා සීලය පිරිසිදුයි, ඒ වගේම සමාධිය දියුණු කරනවා, ප්‍රඥාව දියුණු කරනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. අන්න ඒ අයට තමයි උපකාර කරන්නේ. එහෙම නැතුව සිවුරක් දාගෙන භික්ෂුවක් හැටියට පෙනී ඉන්නවා, සිවුරක් දාගෙන භික්ෂුණියක් හැටියට පෙනී ඉන්නවා. ඒ කියන්නේ මිල මුදල් හරි හම්බ කරගෙන රස්සාවල් කරගෙන ඔය දැන් අද කාලේ ඉන්නේ නේද මිනිස්සු බයින්නේ. ඒ අයට නෙමෙයි. ඒතකොට එහෙම වුණයි කියලා මේ සතරවරන් දෙවියන්ගේ ආකර්ෂණයක් ලැබෙන්නේ නෑ. මොකද මේ බොරුව, කපටිකම, වංචාව කියන එක භික්ෂු භික්ෂුණීන් කරද්දී ඒ අයගේ හිත පිරිසිඳ දෙවිවරු දකිනවා, පෘථිවිවාසී දෙවිවරු දකිනවා. එහෙනම් අවංකවම නිවන ඉලක්ක කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියන අදහසින් මාර්ගේ යන භික්ෂු භික්ෂුණී කියන පිරිස. එතකොට ඒක ගැන අපි විස්තර කරන්න යන්නේ. එතකොට උපාසක උපාසිකාව ඔන්න දැන් බෞද්ධයෝ ඉන්නවනේ. දැන් මේක අහන ඔබ බෞද්ධ. එතකොට ඔව් වෙසමුණි දෙවියන්ගේ ආකර්ෂණය ලැබෙන්නේ, සතරවරන් දෙවිවරුන්ගේ ආකර්ෂණය ලැබෙන්නේ, මේ දේව මණ්ඩලයේම ආකර්ෂණය ලැබෙන්නේ. මොකද ඒ සියලු දෙනාම ගියා ඉතින්ට. ගිහින් ඒ සියලුම දෙවිවරු ඉන්න තැන තමයි වෙසමුණි දෙවියෝ මේ කාරණේ බුදුරජාණන් වහන්සේට කිව්වේ. එතකොට මේ එතන
බ්‍රහ්ම දෙවියෝ, විෂ්ණු දෙවියෝ, ශිව දෙවියෝ, කතරගම දෙවියෝ, සුමන සමන් දෙවියෝ සියලුම දෙවිවරු එතන හිටියා. ඔබ පහන් පත්තු කරන ඔබ පුද පූජා තියෙන වර්තමාන සියලුම දෙවිවරු, ඒ කියන්නේ බොහෝ දෙවිවරු, සියලුම නෙමෙයි පස්සේ කාලික දේවත්වයට පත් වුණ අයත් ඉන්නවා. මේ ප්‍රාදේශීය සියලුම දෙවිවරු එතන හිටියා. එහෙනම් ඒ අයගේ ආකර්ෂණය ඔන්න ලැබෙන්නේ කාටද? උපාසක උපාසිකාවන්ට විතරයි. එහෙනම් ඔබ උපාසක නම්, ඔබ උපාසිකා නම් ඔබට වෙසමුනි දෙවියන්ගෙන් දේව ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. කාගෙන්ද? වෙසමුනි දෙවියන්ගෙන්. කාටද ලැබෙන්නේ? උපාසක උපාසිකාවකට පමණයි. දැන් ඔබ හිතන්න පුළුවන් මේ උපාසකෙක් උපාසිකාවක් වෙන්නේ සුදු ඇඳහමද? එහෙම නැත්නම් පොයට සිල් ගත්තාම උපාසක උපාසිකාද? භාවනා කළාම උපාසක උපාසිකාද? නෑ. උපාසකෙක් කියන්නේ කවුද? උපාසිකාවක් කියන්නේ කවුද කියලා දැන් අපි ඔබට කියලා දෙනවා. අපි කලින් සක්‍ර දෙවියන්ගෙන් දේව ආකර්ෂණය ගද්දී ඔබට කියලා දුන්නා. සක්‍ර දෙවියොත් කිව්වේ මොකද්ද? උපාසක උපාසිකාවන්ට තමයි සක්‍ර දෙවියෝ නමස්කාර කරන්නේ. වෙසමුනි දෙවියොත් එහෙනම් අපිට තේරෙනවා මේ මනුස්ස ලෝකේ ඉන්න උපාසක උපාසිකාවන්ට තමයි ආරක්ෂාව රැකවරණය සලසන්නේ. ඒ වෙසමුනි දෙවියන්ගේ ආකර්ෂණ ශක්තිය ලැබෙන්නේ. දැන් අපි ඉගෙන ගමු උපාසකයෙක් වෙන්නේ කොහොමද? උපාසිකාවක් වෙන්නේ කොහොමද? දැන් ඔබ දන්නේ නැතුව ඇති මේක ඉගෙනගෙන නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ උපාසකයෙක් වෙන්නේ කොහොමද? උපාසිකාවක් වෙන්නේ කොහොමද? වයසට ගිහින් එහෙම නෙමෙයි. උපාසක උපාසිකා කියන්නේ වයසට ගියාටයි එහෙම නෙමෙයි. අපි ඉගෙන ගමු. ඔන්න එහෙනම් ඔබ අද ඉගෙන ගන්න උපාසකයෙක් වෙන්නේ කොහොමද? උපාසිකාවක් වෙන්නේ කොහොමද? මේ දේශනාව තියෙනවා ඔබට කියෝලා ඉගෙන ගන්න පුළුවන් මහා නාම සූත්‍රේ ගහපති වර්ගයේ අටක නිපාතේ අංගුත්තර නිකායේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන පාලියෙන්ම කියන්නම්කෝ. යතෝ කෝ මහා නාම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, එත්තාවතා කෝ මහා නාම උපාසකෝ හෝති ති. ඕ මහා නාම යම් ආකාරයකින් බුදුන් සරණ යයිද, යම් කිසි කෙනෙක් මහා නාම බුදුරජාණන් වහන්සේ සරණ යයිද, ධර්මය සරණ යයිද, සංඝ රත්නය සරණ යයිද, ඒ කාරණයෙන්ම ඔහු උපාසකෙක් උපාසිකාවක් බවට පත්වේ. එහෙනම් උපාසක උපාසිකා කියන්නේ කාටද? බුදුන් සරණ ගියපු කෙනාට. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සරණ ගියපු කෙනාට. ආර්ය මහා සංඝ රත්නය සරණ ගියපු කෙනාට තමයි උපාසක උපාසිකා කියලා කියන්නේ. වයසට ගියපු කෙනාට එහෙම නෙමෙයි. එහෙනම් තරුණ කෙනෙක්ටත් උපාසක උපාසිකාවක් වෙන්න පුළුවන්. වයසක ගිය කෙනෙක්ටත් උපාසක උපාසිකාවක් වෙන්න පුළුවන්. මැදි වයස කෙනෙක්ට වෙන්නත් පුළුවන්. එහෙනම් තෙරුවන් සරණ යාමෙන් තමයි උපාසකෙක්
උපාසිකාවක් බවට පත් වෙනවා. එතකොට මෙතන දේශනා කරන බුද්ධං සරණං ගතෝ හෝති. බුදුන් සරණ ගියේ වෙයිද? එතකොට අපි සරණ යන්නේ මොකද? අපි බුදුන් සරණ යන්නේ මොකද? අසරණ නිසා. අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ මොකද? අසරණ නිසා. අපි අසරණ නැත්නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේද? සරණ යන්න ඕනේ. එනම් මේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ අසරණකමක් තියෙනවා. මොකෙන්ද අසරණ? ඔව් අපි ඉපදීම ඉදිරියේ අසරණයි. වයසට යාම ඉදිරියේ අසරණයි. ඒ වගේම ලෙඩවීම ඉදිරියේ අසරණයි. මරණයට පත්වීම ඉදිරියේ අසරණයි. මෙන්න මේ අසරණකම නිසා තමයි අපි බුදුන් සරණ යන්නේ. අපි ධර්මයේ සරණ යන්නේ. ආර්ය මහා සංඝ රත්නය සරණ යන්නේ. එහෙනම් දැන් ලංකාවේ මිනිස්සු බුදුන්ද සරණ ගිහින් තියෙන දෙවියෝද? අන්න වැරදිච්ච තැන. එහෙනම් දෙවියරු සරණ ගිහින් තියෙන්නේ කාවද? බුදුන් සරණ ගිහින් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ගිහින් තියෙන්නේ. සංඝයා සරණ ගිහින් තියෙන්නේ. එතකොට මිනිස්සු සරණ යන්නේ. මිනිස්සු දෙවිවරු සරණ යනවා. දෙවිවරු නෙමෙයි අපි සරණ යන්නේ. බුදුන් සරණ යන්නේ. ධර්මයේ සරණ යන්නේ. සංඝයා සරණ යන්නේ. එහෙනම් දෙවියන්ගේ පිහිට දේව ආකර්ෂණය ලැබෙන්න නම් අපි තෙරුවන් සරණ හරියට යන්න ඕනේ. හරියටම තෙරුවන් සරණ යන්න ඕනේ. එතකොට තමයි දේව ආකර්ෂණය ලැබෙන්නේ. දේවතා වරම් හරියට ලැබෙන්නේ. එතකොට මේ තෙරුවන් සරණ ගියපු කෙනෙක්ට දේවතා ආකර්ෂණය මිසක් ප්‍රේත ආකර්ෂණය ඉන්නේ නැහැ. නීච යක්ෂ කොටස් වල ආකර්ෂණය ඉන්නේ නෑ. හරියට තෙරුවන් සරණ ගිය කෙනෙක්ට. අන්න තෙරුවන් සරණ ගියපු හැටිය එයා උපාසකෙක් වෙනවා, උපාසිකාවක් වෙනවා, බෞද්ධයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා. එනම් බුද්ධ ශාසනයට ඇතුල් වෙන්නේ කොතනින්ද? තෙරුවන් සරණ යාමෙන්. තෙරුවන් සරණ යන්නේ මොකද? අසරණ නිසා. අසරණ නැත්නම් තිසරණය අවශ්‍ය නැහැ. එතකොට මේ තෙරුවන් සරණ යන්නේ ගෞතම බුද්ධ ශාසනය. එතකොට මේ ශක්‍ර දෙවියෝ, වෙසමුනි දෙවියෝ, දේවතා වරම් මිනිස්සුන්ට දෙන්නේ මොකද? තෙරුවන් සරණ යවන්න. තෙරුවන් සරණ ගියපු අයට තමයි මේ දේව ආකර්ෂණ ලැබෙන්නේ. එහෙනම් ඔබ තේරුම් ගන්න මේ වෙද්දි මේ ලෝකේ දේවතා වරම් කියලා මිනිස්සු කරන අයට දේව ආකර්ෂණද තියෙන්නේ? දේව ආකර්ෂණ වෙන්න බෑ. දේව ආකර්ෂණ නෙමෙයි. මොකද? ඔව් ශක්‍ර දෙවියෝ කිව්වේ මොකද්ද? උපාසක උපාසිකාවන්ට තමයි නමස්කාර කරන්නේ. අපිට පේනවා වෙසමුනි දෙවියොත් නමස්කාර කරන්නේ මේ බුද්ධ ශාසනයේ උපාසක උපාසිකාවන්. අපි කලින් වීඩියෝ එකෙන් ඔබට කියලා දුන්නා ශක්‍ර දෙවියෝ නමස්කාර කළේ උපාසක උපාසිකාවන්ට. මෙතන අපිට පේනවා වෙසමුනි දෙවියොත් නමස්කාර කරන්නේ කාටද? උපාසක උපාසිකාවන්ට. ඒ කියන්නේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච තෙරුවන් සරණ ගිය බෞද්ධයින්ට තමයි දේව නමස්කාරය ලැබෙන්නේ. දේව ආකර්ෂණය වැටෙන්නේ. දෙවියන්ගේ බැල්ම, දෙවියන්ගේ ඇල්ම බැල්ම වැටෙන්නේ. එතකොට තෙරුවන් සරණ ගියපු නැති අයට, ඔව් ඒ අයට දේව ආකර්ෂණ ඉන්නේ නෑ. ඇයි?
තෙරුවන් සරණ යාමෙන් යා දෙවියන් අතරට යනවා. දිව්‍ය ලෝකේ යනවා. එතකොට දෙවියෝ ආකර්ෂණය දෙන්නේ කොහේ යන අයටද? දිව්‍ය ලෝකේ යන්න ඕනේ. දැන් මේ දේවාල මේ වරම් වලින් වැඩ කරන අය, මේ දේවතා වරම් වලින් වැඩ කරන අය ඒ වරම් වලින් වැඩ කරලා දිව්‍ය ලෝකෙද යන්නේ නෑ. කොහෙද යන්නේ? සතර අපායි. බොහෝ දෙනෙක් යන්නේ නිරේ. එහෙම නැත්නම් පෙරේතයෝ අතර යනවා, නැත්නම් අසුරු ලෝකියා. එහෙම නැත්නම් තිරිසන් සත්තු අතරට වැටෙනවා. ඇයි? වංචාව සහ කපටිකම. ඊළඟට බොරුව. එතකොට පින්නත්නි, ඔබ දැන් තේරුම් ගන්න වෙසමුණි රජ්ජුරුවෝ හිතන්නේ කොයි විදිහටද? වෙසමුණි රජ්ජුරුවෝ මේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ට ආකර්ෂණීය වැටෙන්නේ කාටද? සක්‍ර දෙවියන්ගේ ආකර්ෂණීය වැටෙන්නේ කාටද? වෙසමුණි රජ්ජුරුවන්ගේ ආකර්ෂණීය වැටෙන්නේ මනුස්ස ලෝකේ කාටද? තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන්ට. තෙරුවන් සරණ ගිය. එතකොට පින්නත්නි, මේ තෙරුවන් සරණ යන එක ලේසි දෙයක් නෙමෙයි. දැන් අපේ රටේ බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියවහම කියවගෙන යනවා. එතකොට එහෙම කියවගෙන ගියා කියලා තෙරුවන් සරණ යන්න බෑ. අර ගිරව් වගේ කිව්වා කියලා තෙරුවන් සරණ යන්න බෑ. අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්න නම් අපිට තියෙන්න ඕනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම තියෙන්න ඕනේ, ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. අපිට පැහැදීමක් නැත්නම් බුදුරජාණන් වහන්සේ ගැන අපිට සරණ යන්න පුළුවන්ද? සරණ යන්න බෑ. ඒ කියන්නේ අපිට බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා අඳුන ගන්න ඕනේ. අඳුනන්නේ නැතුව සරණ යන්නේ අපි. අපි දන්නේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. එතකොට අපි ධර්මයේ සරණ යන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? ධර්මය මොකද්ද කියලා දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ අපිට පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීමට කියනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නිසා තමයි අපි ධර්මය සරණ යන්නේ. ඒ වගේම අපි සංඝ රත්නය, මේ බුද්ධ ශාසනයේ ආර්ය මහා සංඝ රත්නය කියන්නේ කවුද කියලා දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ තමයි අපිට ඒ සංඝයා ගැන පැහැදීමක් ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි අපි සරණ යන්නේ. එහෙම නැතුව අර භික්ෂූන් වහන්සේලා කියන්නම් වාලේ ගිරව් වගේ කියාගෙන ගියාට සරණ යන්න බෑ. එතකොට අද ලංකාවේ ගත්තොත් බෞද්ධය බොහෝ පිරිසකට තිසරණය නෑ. ඒ කියන්නේ උපාසක උපාසිකාවෝ නෙමෙයි. එතකොට තෙරුවන් සරණ ගියාට පස්සේ එයා මොකද්ද කරන්නේ? පංචශීලය ආරක්ෂා කරනවා. දෙවෙනි කාරණේ තමයි පංචශීලය. දැන් අපි කියලා දෙනවා කොහොමද සරණ යන්නේ? කොහොමද සරණ යන්නේ? අපි සරණ යන්න නම් යම් කිසි කෙනෙක්ව ගුණ වශයෙන් අඳුන ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේට තියෙනවා නව අරහාදී ගුණ. මොනවද ඒ ගුණ? අරහං, සම්මා සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, ඔය විදියට ගුණ තියෙනවා. මේ ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේ අඳුනගත්තට පස්සේ තමයි අපිට සරණ යන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේට කියනවා අරහං කියලා. අරහං කියන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ රාගය දුරු කෙරුවා, ද්වේෂය දුරු කෙරුවා, මෝහය දුරු කෙරුවා. එතකොට රාග, ද්වේෂ, මෝහ දුරු කරපු නිසා අරහං කියලා කියනවා. අන්න අරහං කියන ගුණය තුලින් බුදුරජාණන් වහන්සේ කවුද කියලා අඳුනගත්තා.
අඳුනගත්තට පස්සේ ඒ අඳුන ගැනීම තුල හිතේ පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීමට කියනවා පින්නත් ශ්‍රද්ධාව. අන්න ඊට පස්සේ මම රාග දේශ මෝහ දුරු කළ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා තමයි සරණ යන්නේ. ඊළඟ ගුණය තමයි සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය කිසිම ගුරුවරයෙක්ගේ උපදේශයකින් තොරව ස්වම්භූ ඥානයෙන් අවබෝධ කළා. අන්න ඒ ගුණය තුලින් කවුද කියලා දැනගත්තා. ඊට පස්සේ හිතේ පැහැදීම ඇති වුණා. ඒ පැහැදීමට කියනවා ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ඔය විදිහට පින්නත්නි බුදු ගුණ වල තේරුම අර්ථය දැනගෙන තමයි බුදුරජාණන් වහන්සේ අඳුනගෙන සරණ යන්නේ. අද ලංකාවේ බෞද්ධ මේක අහන ඔබ ඉන්නේ. බුදු ගුණ වල තේරුම ඇහුවොත් ඔබ දන්නවද? බොහෝ දෙනෙක් දන්නේ. බුදුරජාණන් වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියන්නේ ඇයි? සුගත කියන්නේ ඇයි? ලෝකවිදූ කියන්නේ මොකද? මේ බුදු ගුණ දන්නේ. ඒ ගුණ වශයෙන් අඳුනගෙන පැහැදීම ඇති වුණාට පස්සේ සරණ යන්නේ. එහෙම නැතුව අර කියන්නම් වාලි කියලා සරණ යන්න බෑ. ඒක ලෝකේ රවට්ටන්න පුළුවන්. හැබැයි දෙවිවරු රවට්ටන්න බෑ. අපිට ඕන තරම් මිනිස්සු රවට්ටන්න පුළුවන්. ඔබ මිනිස්සු රවට්ටලා නැද්ද? ඔබ ඕන තරම් බොරු කියලා මිනිස්සු රවට්ටලා ඇති. තවත් බොරු කියනවා ඇති. මේ ලෝකෙ මිනිස්සුන්ට බොරු කියලා මිනිස්සු රවට්ටන්න පුළුවන්. හැබැයි බොරු කියලා දෙවිවරු රවට්ටන්න බෑ. බුදුරජාණන් වහන්සේ මං සරණ යනවා කියලා මිනිස් ගියපු කෙනෙක් කියලා බුදු පිළිමයක් තියාගෙන වඳින්න පුළුවන්. මට ශ්‍රද්ධාව තියෙනවා කියලා පෙන්වන්නත් පුළුවන්. හැබැයි දෙවිවරු හිත දකින්නවා. දෙවියෝ රවට්ටන්න බෑ. ලෝකෙ මිනිස්සු රවට්ටන්න පුළුවන්. නමුත් දෙවියෝ කියන්නේ අපේ හිත දකින්න පුළුවන්. අයියට තියෙන පරචිත්ත විඥාන ඥානය. ඊළඟට ධර්මයේ සරණ යාම. ධර්මයේ සරණ යන්නේ පින්නක්නි ධර්මයේ ගුණ තියෙනවා. ස්වාක්කාත සම්දිට්ඨික අකාලික ඒහිපාසික. මේ ගුණ අර්ථය වශයෙන් දැනගෙන ධර්මයේ මොකද්ද කියලා අඳුන ගන්නවා. ඊට පස්සේ පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීමට කියනවා ශ්‍රද්ධාව. ඊට පස්සේ ධර්මයේ සරණ යන්නේ. දැන් ධර්මයේ ගුණයක් තමයි ස්වාක්කාතෝ භගවතා ධම්මෝ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්කාතයි. සු කියන්නේ මනා. අක්කාත කියන්නේ මනා කොට දේශනා කරනු ලැබුවේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මනා කොට දේශනා කරපු එකක් කියලා එයා ඒ ධර්මයේ ගුණය තුලින් ධර්මය අඳුන ගන්නවා. ඊට පස්සේ ධර්මය ගැන පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීම නිසා හිතේ උපදින ශ්‍රද්ධාව නිසා තමයි ධර්මය සරණ යන්නේ. ඊට සම්දිට්ඨිකයි කියන්නේ මේ ජීවිතේ අවබෝධ කරන්න පුළුවන් ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්න ඒ කාරණේ ඔබ දැනගත්තට පස්සේ තමයි ධර්මය ගැන පැහැදීම ඇති වෙන්නේ. ඊට පස්සේ ඔබ ධර්මය සරණ යන්නේ. ඒ වගේම තමයි ධර්මයේ අනිත් ගුණත් එකින් එක දැනගන්න ඕනේ. එතකොට බලන්න අද ලංකාවේ බොහෝ පිරිසක් ධර්මී ගුණ දන්නවද? දන්නේ නෑ. පාලියෙන් කියවගෙන යනවා සිංහල අර්ථය දන්නේ. එහෙම පින්නාත්නි ධර්මයේ සරණ යන්න බෑ. ඊළඟට තමයි සංඝයා සරණ යන්නේ කොහොමද? ඒ තමයි සංඝයා ගුණ වශයෙන් අඳුන ගන්න ඕනේ. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න කියලා සංඝ ගුණ තියෙනවා.
එතකොට සුපටිපන්න කියන්නේ පින්නන්නේ සු කියන්නේ මන, පටිපන්න කියන්නේ පිළිපන්න, බැසගත්තා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලට බැසගත්තු පිරිසක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. අන්න ඒ ගුණය තුලින් සංඝයා කවුද කියලා අඳුනගත්තා. අඳුනාගෙන හිතේ පැහැදීමක් ඇති වුණා. ඒ පැහැදීම නිසා සරණ යනවා. පාලියෙන් කියාගෙන ගියා කියලා සරණක් පිහිටන්නේ නෑ, සරණ පිහිටන්නේ. දැන් අද ලංකාවේ තියෙන බෞද්ධයන්ට තියෙන ප්‍රශ්නය තමයි සරණ පිහිටන්නේ. පිහිටන්නේ නැත්තේ සිංහලෙන් දන්නේ නෑ, ඉගෙනගෙන නෑ, කියලා දෙන්න කෙනෙකුත් නෑ. එතකොට පින්නන්නේ ඔය විදියට සංඝ ගුණ වල අර්ථය දැනගෙන සංඝයා කවුද කියලා හරියට මඳුර ගන්න ඕනේ. මේ සාරිපුත්ත මුගලන් පරම්පරාවෙන් එන සංඝ රත්නේ මෙන්න මේ ආකාර ගුණ වලින් යුක්තයි කියලා අඳුනගෙන සරණ යනවා. අන්න ඒ විදියට සරණ ගියාට පස්සේ එයා අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගියා. ඒකට කියනවා මොකද්ද? අවබෝධයෙන් තෙරුවන් සරණ ගියා. බොහෝ දෙනෙක් ගිහින් තියෙන තෙරුවන් සරණ අනවබෝධයෙන් ලෝකේ රැවට්ටුවා. අවසානයේ Taman රැවටුණා, ලෝකේ රැවටුනේ නෑ, දෙවිවරු රැවටුනේ නෑ. එහෙනම් මතක තියාගන්න, තෙරුවන් සරණ ගියපු කෙනෙක් තමයි සක්‍ර දෙවියෝ කියන්නේ. සක්‍ර දෙවියෝ කාවද සරණ ගිහින් තියෙන්නේ? තෙරුවන් සරණ ගිහින් තියෙන්නේ. බුදුන් සරණ ගියපු කෙනෙක්, ධර්මය සරණ ගියපු කෙනෙක්, සංඝයා සරණ ගිහින් සම්මා දිට්ඨියට ආපු කෙනෙක්. වෙසමුනි රජුරෝ කියන්නේ බුදුන් සරණ ගියපු කෙනෙක්, ධර්මය සරණ ගියපු කෙනෙක්, සංඝයා සරණ ගියපු කෙනෙක්. එහෙනම් සම්මා දිට්ඨියට ආපු කෙනෙක්. දැන් මිත්‍යා දෘෂ්ටියට ඉන්න අයට උදව් කළයිද? ඔව්. එහෙනම් සම්මා දිට්ඨියට ආපු දෙවිවරු දෙන්නෙක් යටතේ තමයි පෘථුවියේ ඉන්න සියලු මිනිස්සුට ආරක්ෂාව සැලසෙන්නේ. ඒ වගේ මේ පෘථුවියේ ඉන්න සියලුම ප්‍රාදේශීය දෙවිවරු ඉන්නේ කවුරු යටතේද? සක්‍ර දෙවියෝ සහ වෙසමුනි දෙවියෝ යටතේ. සම්මා දිට්ඨියට ආපු සෝතාපන්න දෙවිවරු දෙන්නෙක් යටතේ තමයි ප්‍රාදේශීය දෙවිවරු ඉන්නේ. එතකොට මේ සුධර්මා ධම්සභාවේ මහා බ්‍රහ්මයා ඇවිල්ලා ධර්මයේ දේශනා කරනවා. එතකොට මේ සියලු භූමාටු දෙවිවරු, චාතුම් මහා රාජිකේ දෙවිවරු, තවතිසා දෙවිවරු බණහඬ යනවා. එහෙනම් ඒ අය කවුද සරණ ගිහින් ඉන්නේ? බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සංඝයා සරණ ගිහින් තෙරුවන් සරණ ගිහින් ඉන්න ප්‍රාදේශීය දෙවිවරු තමයි ඔබ ඔය අදහන්නේ. ඔබ අදහන්නේ. එයි වෙසමුනි රජුරුවන්ගේ බගලවති කියන දේව සභාවට ඔය සියලු දෙනාම යනවා. එතකොට එතන බුදු ආඳුරෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන කතා බහ කරනවා. එහෙනම් සම්මා දිට්ඨිය, පින් පව්, කුසල් අකුසල් ගැන කතා කරනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න, තෙරුවන් සරණ ගියපු කෙනාට කියන්නේ උපාසක උපාසිකා කියලා. අන්න වෙසමුනි දෙවියන්ගේ දේව ආකර්ෂණය, දේව බැල්ම වැටෙන්නේ කාටද? උපාසක උපාසිකාවන්ට. කාටද? උපාසක උපාසිකාවන්ට. ඔබ අවබෝධයෙන්ම බුදුන් සරණ ගිහිල්ලා නම් ඉන්නේ. අවබෝධයෙන්ම ධර්මයේ සරණ ගිහින් නම් ඉන්නේ.
අවබෝධයෙන්ම ගුණ වශයෙන් අඳුනගෙන ආර්ය මහා සංඝ රත්නයේ සරණ ගිහින් නම් ඉන්නේ පින්නත් ඔබට වෙසමුනි දෙවියන්ගෙන් දේව ආකර්ෂණීය සහිත බලවත් වරමක් ලබා ගන්න පුළුවන්. එතකොට පින්නත්නි මේකත් ප්‍රතිපත්තියකින් ලැබෙන දෙයක්. මොකෙන්ද ලැබෙන්නේ? ප්‍රතිපත්තියකින්. එතකොට මේ ඒ දිව්‍ය ලෝකවල ඉන්න ප්‍රධාන දෙවිවරුන්ගෙන් ඔබට දේව ආකර්ෂණ ගන්න පුළුවන්. එතකොට ඔබ දේවාල දාන්න අවශ්‍ය වෙන්නේ ඔබට අවශ්‍ය දේවල් ලැබි. ඔබට අවශ්‍ය දේවල් ලැබි. ආකර්ෂණ යෙන්. එතකොට මේක පින්නත්නි බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් බලන්න විසමුනි දෙයියෝ මනුස්ස ලෝකේ මිනිස්සු දිහා බලද්දි පේන්නේ කවුද? තෙරුවන් සරණ ගියපු අයව. බුදුන් සරණ ගියපු අය, ධර්මයේ සරණ ගිය අය, ආර්ය මහා සංඝ රත්නයේ සරණ ගිය අය. එතකොට මේ අද කාලේ මිනිස්සු බුදුහාමුදුරු අඳුරන් ඉන්නේ මොකෙන්ද? බුදු පිළිම වලින් බුදුරජාණන් වහන්සේ අඳුන ගන්න යනවා. දැන් බලන්න භික්ෂූන් වහන්සේලාට පවා දේව ආකර්ෂණ නැහැ. ඇයි? බොහෝ භික්ෂූන් වහන්සේලාට තිසරණේ නැහැ. බුදුහාමුදුරු සරණ ගිහින් නැහැ. එහෙනම් අපිට පේනවා දෙවිවරු පවා සරණ ගිහින් තියන්නේ කාවද? බුදුරජාණන් වහන්සේව. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ආර්ය මහා සංඝ රත්නය. මනුස්ස ලෝකෙ මිනිස්සු සරණ ගිහින් තියන්නේ කාවද? ලංකාවේ ඉන්න කෝටි 2ක් බෞද්ධයෝ කාවද සරණ ගිහින් තියන්නේ? ඒ වගේම ලෝකෙ මිනිස්සු කාවද සරණ ගිහින් තියන්නේ? දෙවියෝ සරණ යනවා. ඒ දෙවියෝ සරණ ගියේ කාවද? බුදුරජාණන් වහන්සේ. පැටලිල්ලක් නේද? එතකොට දෙවිවරු තෙරුවන් සරණ ගියා, මිනිස්සු දේව සරණ ගියා. එතකොට දෙවිවරු බලාපොරොත්තු වෙන්නේ මේ මනුස්ස ලෝකෙ මිනිස්සු දෙවිවරු සරණ යන එකටද තෙරුවන් සරණ යාමද? තෙරුවන් සරණ යාම. අන්න බලන්න ඔබට වැරදුන තැන. මං කිව්වේ මනුස්ස ලෝකෙ බොහෝ දෙනෙක්ට වෙලා තියෙන්නේ වැරදිලා. තමන්ට වැරදිලා කියලා තමන් දන්නෙත් නෑ. ඇයි? තමන්ට වැරදිලා කියලා දන්නෙත් නෑ. කියලා දුන්නට තේරුම් ගන්න උත්සාහ ගන්නෙත් නෑ. කියලා දුන්නට තේරුම් ගන්න උත්සාහ ගන්නෙත් නෑ. කිව්වට තේරෙන්නෙත් නෑ. ඇයි? ශ්‍රද්ධාව නැත්නම් මෙව්වා තේරෙන්නේ නෑ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. එතකොට ඔබට තේරෙනවා මේ දෙවියන්ගෙන් නියම දේව ආකර්ෂණයක්, වෙසමුනි රජ්ජුරුවන්ගෙන්ම දේව ආකර්ෂණයක් ගන්න නම් ඔබ තෙරුවන් සරණ ගිහින් උපාසක උපාසිකාවක් බවට පත් වෙන්න ඕනේ. එතකොට ඔබට වෙසමුනි රජ්ජුරුවන්ගෙන් දේව ආකර්ෂණය ලැබෙනවා. එහෙනම් මේ දේව ආකර්ෂණය ලැබෙන්නේ කාටද? උපාසක උපාසිකාවන්ට. එහෙනම් ලංකාවේ වරම් වලින් වැඩ කරන අය, දේවාල වල වැඩ කරන අය කවුරු වෙන්න ඕනද? උපාසක උපාසිකාව වෙන්න ඕනේ. එහෙමද? උපාසක උපාසිකාව දේවාල වල ඉන්නේ නෑ. එතකොට ඉන්දියාවේ ඉන්න උපාසක උපාසිකාවද? නෑ. එහෙනම් ඔබට තේරෙනවා වැරදුනේ කොතනද? ඔබට වැරදිලා තියෙන්නේ මේ වැරද්ද හදන්න කෙනෙක් මේ ලෝකේ නෑ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ නෑ මේක හදන්න. රහතන් වහන්සේලා නෑ මේ ලෝකේ ඉන්න මිනිස්සු පෘථග්ජනයි. මිනිස්සු වැරදිච්ච දේ හරි කියලා අරගෙන වැරදි දෙයක්ම කියාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වැරදි දේ අහන මේ මනුස්ස ලෝකේ ඉන්න මෝඩ පහේ මිනිස්සු ටික ඒක අහනවා. අහලා ඒ මිනිස්සුත් වැරදි පාරෙම යනවා. හරියට අපි කිව්වා මේකට උපමාවක්. අන්ධයෝ
කන වැල අල්ලගෙන යනවා වගේ ගමනක් යනවා. ඔබ තෙරුවන් සරණ හරියට ගියා නම් වෙසමුණි රජුරුව ඔබට දේව ආකර්ෂණය දෙයි. සක්‍ර දෙවියෝ ඔබට දේව ආකර්ෂණය සහිත වරමක් දෙයි. එතකොට ඒක ගන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ මුලින්? තෙරුවන් සරණ ගිහින් උපාසක උපාසිකාවක් බවට පත් වෙන්න. දැන් බලන්න මිනිස්සු කොච්චර මේ ප්‍රශ්න වලින් බැට ගන්නවද? අමනුෂ්‍ය දෝෂ වලින් බැට ගන්නවා ප්‍රශ්න. ආටා නාටිය කියනවා. සමහරු පිරිත් කියනවා. එතකොට දේවාල භූමි වලට යනවා කවුරුවත් උදව් කරනවද? අන්න තීරණාද වැරදිලා තියෙන ඊළඟ තැන. ඇයි? උපාසක උපාසිකාවන්ට පමණයි උදව් කරන්නේ කියලා වෙසමුණි රජුරෝ කිව්වා. උපාසක උපාසිකාව කියන්නේ තෙරුවන් සරණ ගියපු අයට විතරයි වෙසමුණි රජුරෝ ආරක්ෂාව රැකවරණය දෙන්නේ. එහෙනම් ඔබටම තේරිලා ඇති ඔය අමනුෂ්‍ය දෝෂ තියන අය යනවා ප්‍රධාන දේවාල වලට. දෝෂ ඉවත් වෙනවද? ඉවත් වෙන්නේ නැහැ. ඇයි? ඔව් වෙසමුණි රජුරුවන්ගේ ආකර්ෂණීය යක්ෂ සෙන්පතියෝ ප්‍රාදේශීය නායකයෝ මනුස්ස ලෝකේ මිනිස්සුන්ට බලන්නේ තෙරුවන් සරණ ගියපු අයට විතරයි. එහෙනම් එතකොට ඔබට කෙලින්ම වෙසමුණි රජුරු එක්ක කතා කරන්න පුළුවන්. සක්‍ර දෙවියෝ එක්ක කතා කරන්න පුළුවන්. තෙරුවන් සරණ ගියාට පස්සේ ඔබ ඉන්න තැනට එයි. ඒ පිළිබඳවත් අපි ඔබට ඉදිරියට දේශනා කියලා දෙනවා. සක්‍ර දෙවියෝ කෙලින්ම ඇවිල්ලා මිනිස්සු එක්ක කතා කරනවා. සක්‍ර දෙවියෝ කෙලින්ම මනුස්ස ලෝකෙට ඇවිල්ලා මිනිස්සු එක්ක කතා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ වෙසමුණි රජුරෝ මනුස්ස ලෝකේ මිනිස්සු ඉන්න තැනටම ඇවිල්ලා කතා කරනවා. සක්‍ර දෙවියෝ මනුස්ස ලෝකේ මිනිස්සු ඉන්න තැනටම ඇවිල්ලා කතා කරනවා. අපි ඒව ඔබට කියලා දෙනවා. එතකොට පින්නාත්නි අද කවුද ඔබට ඇවිල්ලා කතා කරන්නේ? පෙරේතයෝයි නීච යක්කුයි. අර පහත්ම පිළේ කොටස. දැන් හරිද? එහෙනම් පින්නාත්නි ඔබ නියම වරම්ලාභියෙක් වෙන්න. නියම දේව ශක්තිලාභියෙක් වෙන්න. ඔබට නියම විශ්ව ශක්තිය ලබා ගන්න නම් පින්නාත්නි වෙසමුණි රජුරුවන්ගේ ආශිර්වාදය ආකර්ෂණය ලැබෙන්න. සක්‍ර දෙවියන්ගේ ආකර්ෂණය ලැබෙන්න හරියට තෙරුවන් සරණ යන්න. ඔබ හරියට තෙරුවන් සරණ යන්න. එතකොට වෙසමුණි දෙවියන්ගෙන්ම ඔබට දේව ආකර්ෂණ වරමක් ලබා ගන්න පුළුවන්. මොකද වෙසමුණි රජුරුවන්ගෙන් ඉහළ කවුරුවත් මේ බෝමාටු දෙවිවරු අතර නැහැ. පොළොව වාසී දෙවිවරු අතර නැහැ. එතකොට මේ වෙසමුණි දෙවියන්ගෙන් දේව ආකර්ෂණයක් ලැබිලා දේව ශක්තියක් ඔබට ලැබිලා ඔබ යම්කිසි කටයුත්තක් මේ පෘථුවිය කරගෙන ගියා. දැන් ඔබ වයසට ගිහින් මැරෙද්දි පණුව ගහලා මැරෙයිද? දැන් ওই දේවාල කරන අය පණුව ගහලා මැරෙන්නේ. දේවාල කරන අයට අවසාන කාලේ මොකද වෙන්නේ? දියවැඩියාව ප්‍රෙෂර් එක්තැන් වෙලා බොහෝ දුක් විඳලා දොඩවලා අර ඉන්න පෙරේතයෝ ටික ඇදලා ගන්නවා පෙරේත ලෝකෙට. එහෙම නැත්නම් නිරේ යනවා. දැන් වෙසමුණි රජුරුවන්ගෙන් දේව ආකර්ෂණයක් ලැබුණොත් එහෙම වෙයිද? වෙන්නේ නැහැ. එහෙනම් පින්නත්ටි ඔබට නුවණ තියෙන්න ඕනේ නිවැරදි වෙන්න. ඔබට නුවණ නැත්නම් නිවැරදි වෙන්න ඔබ මොකද වෙන්නේ? අර කන වැලම අල්ලගෙන යනවා. මොන වැලද අල්ලා යන්නේ? කන වැල අල්ලන් යනවා. ඇයි? ඔබට කන වැල ගැන කියලා දෙන්න ඕන තරම් පිරිස ඉන්නවා. හැබැයි
හරි මග කියලා දෙන්න අය ඊටාම අඩුයි. එහෙනම් ඔබ හරියට තෙරුවන් සරණ යන්න ප්‍රතිපත්තියක් තුළ ජීවත් වෙන්න ඔබට වෙසමුනි දෙවියන්ගෙන් දේව ආකර්ෂණය සහිත වරමක් ලැබේ. ප්‍රාදේශීය නායකයන්ගෙන් දේව ආකර්ෂණය සහිත දේවතා වරමක් ලැබේ. යක්ෂ සේනාධිපතියන්ගෙන් දේව ආකර්ෂණය සහිත වරමක් ලැබේ. සක්‍ර දෙවියන්ගෙන් දේව ආකර්ෂණය සහිත වරමක් ලැබී. දැන් ඔබ තේරුම් ගන්න මේ අපේ කලින් වීඩියෝස් එකයි මේකයි දෙකම ඇහුවනම් ඔබ තේරුම් ගන්න මොකද්ද? ඔව් එහෙනම් තෙරුවන් සරණ ගියපු නැති මිනිස්සු මේක අහනවා. ප්‍රාණඝාතයත් කරනවා, හොරකමත් කරනවා, අනාචාරෙත් ඇසිනවා, බොරුත් කියනවා, මත්පැනුත් බොනවා, කපටිකම, වංචාව, අධාර්මික ජීවත් වීම එව්වත් කර කරා මිනිස්සු කියනවා මට තියෙන්නේ මොකද්ද? දේවතා වරම. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් මොකද මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. කාටද වැරදිලා තියෙන්නේ? වැරදිච්ච අයට මොකද වෙන්නේ අනාගතයේ කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් පින්නත්නි ඔබ මේක හරියට කරන්න, හරියට තෙරුවන් සරණ යන්න, පන්සිල් රකින්න ඔබට මේ ජීවිතේ වරදින්නේ නෑ. ඔබ මැරෙද්දි පණුව ගහලා මැරෙන්නේ නෑ. දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් හැදිලා ඒ වගේම ඔබට වරන් දීපු ඥාතීන්ගෙන් පහර කෑමට ලක් වෙලා ඔබ මරණයටපත් වෙන්නේ නෑ. ඔබට මේ ජීවිතේ දියුණුවක් කරා ගිහින් මරණින් මත්තේ වෙසමුනි රාජ්‍යරුවන්ගේ විසානා රාජධානියම ඔබට ගිහින් උපදින්න පුළුවන්. ඔන්න තෙරුවන් සරණ ගිහින් උපාසක උපාසිකාවක් බවට පත් වෙන්න. එහෙනම් හොඳයි අදට ඇති සියලු දෙනාටම